අයිබෝවන් උසස් පෙළ සිංහල අජිත් වික්‍රමාරච්චි. හරි අපි පාඩමට යමු. එදම අවිස්සමාසය කතා කළා නේද? අවිස්සමාසය කතා කළා. අද මං කියන්න යන්නේ විශේෂණ සමාසය ගැන. විශේෂණ සමාසය ගැන. මොකද්ද විශේෂණ සමාසය කියලා අදහස් කරන්නේ? විශේෂණ සමාසය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? විශේෂණ සමාසය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒ ගැන කියන්න කලින් මම ඔයාලට කියන විශේෂණ පදයක් කියන්නේ මොකක්ද කියලා. විශේෂණ පදයක්. අහස මොන අහසද? නිල් අහස. අහස කියන පදේ ගැන විස්තර කරන නිල් කියන පදයේ. අහස මොන අහසද? නිල් අහස. නිල් කියන පදයෙන් අහස ගැන විස්තර කරනවා. එතකොට මේ අහස ගැන විශේෂණීය වෙනවා නිල් කියන පදේ. එනිසා නිල් කියන පදය විශේෂණ පදයක්. මෙයා ගැන විස්තර කරන නිසා, අහස ගැන විස්තර කරන නිසා නිල් කියන පදේ විශේෂණ පදයක්. විශේෂණයක්. එතකොට විශේෂණ සමාසය කියලා කියන්නේ අන්න එවැනි විශේෂණ පදයක්. එවැනි විශේෂණ පදයක් පසුපදයක් එක්ක ගලපා ගැනීමද මේ විශේෂණය මේ පසුපදෙත් එක්ක එකතු කරලා ලියනවා නම් එකට ලියනවා නම් මේ එකතු කරලා ලියනවා නම් ඒක විශේෂණ සමාසයට අයත්සේ සලකන්න පුළුවන්. ඒ විශේෂණ සමාසයට අයත්සේ සලකන්න පුළුවන්. ඒ විශේෂණ සමාසයට අයිති. නිල් අහස, නිල් කියන පදය අහස කියන පදයට එක සමාස කළ මේ එකතු කරලා ලියලා තියෙනවා. එහෙම ලියනවා නම් විශේෂණ සමාසයට අයිති. හැබැයි ඒක පරිස්සමින් කරන්න ඕනේ. හැම විශේෂණ පදයක්ම විශේෂණ සමාසයට අයිති වෙන්නේ නැහැ. හැම විශේෂණ පදයක්ම විශේෂණ සමාසයට අයිති වෙන්නේ නැහැ. මොකද ඒ කතාවේ තේරුම. මොකද එයින් අදහස් කරන්නේ හැම එකක්ම අයිති වෙන්නේ නැහැ කියලා අදහස් කරන්නේ මොකද්ද? හැම විශේෂණ පදයක්ම අයිති වෙන්නේ නැහැ කියලා අදහස් කරන්නේ මොකද්ද? එයින් අදහස් කරන්නේ මෙන්න මෙවැනි දෙයක්. එයින් අදහස් කරන්නේ මෙන්න මෙවැනි දෙයක්. හොඳින් අහගෙන ඉන්න. එයින් අදහස් කරන්නේ කොහොමද? මේ බලන්න. රතු මාල, රතු මාල, රන් මාල, මේ සමාස පද දෙකක්. රතු මාල, රන් මාල. පළවෙනි එකේ රතු මාල කියන තැන රතු කියන විශේෂණයෙන් මාල කියන පදේ ගැන විස්තර වෙනවා. රතු කියන විශේෂණයෙන් මාල කියන පදේ ගැන විස්තර වෙනවා. ඒ නිසා මේක විශේෂණ පදයක්. මේ විශේෂණ පදයක්. මෙතනත් එයිමයි. රන් කියන පදයේ මාල කියන පදේ ගැන විස්තර වෙනවා. ඒ අනුව මේකත් විශේෂණ පදයක්. විශේෂණයක් ඒකත්. તો රතු කියන පදයක් විශේෂණයක්, රන් කියන පදයක් විශේෂණයක්. රතු කියන පදයක් විශේෂණයක්, රන් කියන පදයක් විශේෂණයක්. මේ පද දෙකම විශේෂණ පද. මේ පද දෙකම විශේෂණ පද. මයි දරුවනේ විශේෂණ සමාසයට අයත් වන්නේ මේ අතරින් මෙන්න මේ රතු මාල කියන එක විතරයි. රන් මාල කියන එක අයිති වෙන්නේ නැහැ. විශේෂණ සමාසයට අයිති වෙන්නේ නැහැ. මාර කතාවක් මේක. දෙකම එක වගේ. දෙකම එක වගේ පද දෙකක්. එකක් අයිති වෙනවා, එකක් අයිති වෙන්නේ නැහැ. ඇයි මේක අයිති වෙනවා මේක අයිති වෙන්නේ නැත්තේ ඇයි? ඒකට හේතුව දරුවනේ
මේ පද දෙක නිර්මාණය වෙලා තියෙන විදිය මේ සමාස පද දෙක නිර්මාණය වීමට යොදාගත්ත පද ටිකයි වැදගත් වෙන්නේ මෙතෙන්දී. මේ රතුමාල කියන පදය ඇදිලා තියෙන්නේ රතුයේත් එම මාල වූයේත්. රතුයේත් එම මාල වූයේත් තමයි රතුමාල වෙලා තියෙන්නේ. රන්මාල කියන පදය ඇදිලා තියෙන්නේ රණින් කළ මාල. රණින් කළ මාල තමයි රන්මාල වෙන්නේ. මොකද දෙකේ වෙනස? මේ විශේෂණයයි විශේෂයයි. විශේෂණය කියලා කියන්නේ විස්තර කරන පදය. විශේෂය කියලා කියන්නේ විස්තර කෙරෙන පදය. විශේෂය කියලා කියන්නේ විස්තර කෙරෙන පදය. විස්තර කෙරෙන පදය. විශේෂණය කියන්නේ විස්තර කරන පදය. ඒතර මෙතන රතු වූයේත් එම මාල වූයේ රතුමාල කියන තැන විශේෂණය වෙන්නේ රතු. විශේෂ වෙන්නේ මාල. විශේෂ වෙන්නේ මාල. විශේෂ වෙන්නේ මාල. ඒතර එතෙන්දී ඒ රතුමාල කියන පදය විශේෂණ සමාසයට අයිති. මෙතන රණින් කළ මාල. රණින් කළ මාල කියන්නේ රණින් කියන්නේ විශේෂය. මාල කියන්නේ විශේෂණය. හැබැයි මේ දෙක විශේෂණ සමාසයට අයිති වෙන්නේ නැහැ සමාස වුණාට. මොකක්ද ඒකට හේතුව? ඊට හේතුව තමයි මයි දරුවනේ මෙතන මේ විශේෂණය හා විශේෂය. විශේෂණ පදය හා විශේෂ පදය සමාන ලක්ෂණ ඇති සමාන විභක්තිය ඇති එක වගේ පද දෙකක්. විශේෂණය හා විශේෂ කියන පද දෙකම සමාන ලක්ෂණ ඇති සමාන විභක්තිය ඇති එක වගේ පද දෙකක්. රතු කියන එකත් ප්‍රථමා විභක්ති. මාල කියන එකත් ප්‍රථමා විභක්ති. සමාන ලක්ෂණය දෙකේ තියෙන සමාන පුරුෂයකට අයිති වෙන මේ දෙකම. සමාන පුරුෂයකට. හැබැයි මේක රණින් කළ මාල රන්මාල. රණින් කියන එක විභක්තිය කරන විභක්තිය. මාල කියන එකේ විභක්තිය ප්‍රථමා විභක්තිය. ඒතර විභක්ති දෙකක් නියෝජනය කරන්නේ. විභක්ති දෙකකට අයත් වෙන්නේ. විභක්ති දෙකකට අයත් වන නිසා මේ දරුවනේ විශේෂණ වාසයට අයිති වෙන්නේ නැහැ. සමාන ලක්ෂණ පද දෙකක් නෙමෙයි මේ දෙක. වෙනස් ලක්ෂණ සහිත පද දෙකක්. ඒ නිසා එවැනි පද සමාස වුණාට ඒක විශේෂණ සමාසයට අයිති වෙන්නේ නැහැ. ඔතනයි වෙනස තියෙන්නේ. ඔතනයි වෙනස තියෙන්නේ. ඒ පද දෙක සමාන ලක්ෂණ ඇති පද දෙකක් වුණොත් විතරයි විශේෂණ සමාසයට අයත් වෙන්නේ. එසේ නොවන පද විශේෂණ සමාසයට අයත් වන්නේ නැහැ. එහෙම නොවන පද විශේෂ සමාසයට අයත් වන්නේ නැහැ. විශේෂ සමාසයට අයත් වෙන්නේ සමාන ලක්ෂණ ඇති පද දෙකක් සමාස වුණොත් විතරයි. එක වගේ පද දැන් මම තව උදාහරණයක් ගන්නම්. තවත් උදාහරණයක් ගන්නවා ඔයාලගේ පාස්වනා. රතුලේ සිංහලේ රතුලේ සිංහලේ ඇදලි සිංහලේ රතුලේ කියන පදේ ඇදිලා තියෙන්නේ රතුයේත් එම ලේ වූයේත් රතුයේත් එම ලේ වූයේත් රතුලේ හැබැයි සිංහලේ කියන එක ඇදිලා තියෙන්නේ සිංහයන්ගේ ලේ කියන එකෙන්. සිංහයන්ගේ ලේ තමයි සිංහලේ වෙන්නේ. සිංහයාගේ ලේ. සිංහල ජාතිය ආරම්භයේ සිංහෙක් ජාතක කළානේ සිද්ධ වුණා කියලා කියන්නේ. හැබැයි ඒ කතාවට මට නම් ටිකක් ලැජ්ජයි. නේද? තිරිසනෙක් නම් අපිට ජාතක කළා තියෙන අපේ ආදි ඉතිහාසයේ කතාවේ පුරාවෘතේ පොඩි ලැජ්ජාවක් තියෙනවා. හැබැයි එහෙම තමයි පුරාවෘත කියවෙන්නේ. සිංහල ජාතිය ආරම්භය නේද? සුප්පා දේවිය සිංහෙකුට නේද සිංහෙක් සමග සහවාසය කිරීම නිසා සිංහබාහු සිංහ සීවලය ඇති වුණා. ඒ නිසා තමයි සිංහල පරපුර ඇති වුණා කියලා කියන්නේ. කොහොම නමුත් සිංහයන්ගේ ලේ තමයි සිංහලේ වෙලා තියෙන්නේ. ඒතකොට එතන මේ රතුලේ කියන පදය විශේෂ නමාසයට අයිති සිංහලේ කියන එක විශේෂ නමාසයට අයිති නැහැ.
දෙකම ලේ ගැන කියවෙන්නේ. දෙකම ලේ ගැන කියවුණාට එකක් විශේෂණ සමාසයට අයිති වෙනවා, එකක් විශේෂණ සමාසයට අයිති නැහැ. එකක් අයිති, එකක් අයිති නැහැ. හරිනේ? ඒ නිසා මතක තියාගන්න මේක අයිති වෙන්නේ ඇයි? මේක රතු ඌයේ එමලේ ඌයේ රතු වෙලා තින්නේ ලේ වෙලා තින්නේ දෙකම එකයි. දෙකම සමාන විභක්ති තියෙන, සමාන පුරුෂ තියෙන, සමාන වචන තියෙන පද දෙකක්. ඒ නිසා එක විශේෂණ සමාසයට අයිති. විශේෂණය හා විශේෂ දෙකම එක වගේ. හැබැයි මෙතන විභක්ති මේ වශයෙන් වෙනස්. සිංහයාන්ගේ කියන සම්බන්ධ විභක්ති, ලේ කියන එක ප්‍රථමා විභක්ති. ඒ නිසා ඒ වගේ තැන්වල විශේෂණ සමාසයට අයිති නැහැ. මම මේක ටිකක් පැහැදිලි කළේමයි දරුවනේ. ඕක වරදිනවා, පටලෙනවා හුඟ දෙනෙකුට. හුඟ දෙනෙකුට පටලෙනවා. විශේෂණ සමාසය හරියට තෝරගන්න බෑ. ඒ කොච්චර පටලෙනවාද කියලා කිව්වොත් එකවරක සිංහල මහ ප්‍රශ්න පත්‍රයේ අදාළව මට මතකයි 1984 වගේ අවුරුද්දක සිංහල පේපර් එකට අදාළව මාකින් ස්කීම් එක හදපු මහාචාර්යවරයාත් ඔක වරද්දලා තිබුණා. 1984 කියලා කියන්නේ ඔයාලගේ නේද පෙර ආත්මේ විභාග ලියනකොට වෙන්නේ නැති. ඉතින් මමත් එනකොට විභාග ලියලා නැහැ. මමත් පාසලට මම හිතන්නේ පේ නැගුවා විතරයි. හැබැයි මම ඒ පහුගිය පේපර් අධ්‍යයනය කරද්දි මාකින් ස්කීම් අධ්‍යයනය කරද්දි මට පෙවුණා ඒ 1984 අවුරුද්දේ මාකින් ස්කීම හද මහාචාර්යවරයාත් එක වරද්දලා. ඒක වරද්දලා තිබුණා. ඒක දීලා තිබුණා විශේෂණ සමාසයට උදාහරණ එළුමස් දීලා තිබුණා. එළුමස් කියන පදේ දීලා තිබුණා. එළුමස් විශේෂණ සමාසයට ගන්න බෑ. එළුමස් හැදිලා තින්නේ එළුවන්ගේ මස් තමයි එළුමස් වෙන්නේ. එතකොට විභක්ති වශයෙන් වෙනස් පද දෙකක් එකතු වෙලා හැදිලා තින්නේ. ඒ වගේ පද විශේෂණ සමාසයට ගන්න බෑ. විශේෂණ සමාසයට ගත හැක්කේ සමාන ලක්ෂණ ඇති පද විතරයි. විදේවතින් තොර සමදේවතට සමවත විශේෂා සබඳ සඳවත විශේෂුන් සමාස් එව්යූ. විදේවතින් තොර සමදේවතට සමවත විශේෂා සබඳ සඳවත විශේෂුන් සමාස් එව්යූ. ඒ සිද්ධාර්ථ සංග්‍රහකතුරේ කියපු කතාව. මොකක්ද එයා කියන්නේ? විදේවතින් තොර විජාතීය වස්තුන්ගෙන් තොරව සමදේවතට සමජාතීය වස්තුන් නේද? එකට සම්බන්ධ වෙලා සමජාතීය වස්තුන් එකට සම්බන්ධ වෙලා. විශේෂා සබඳ සඳවත විශේෂයක් සමග සම්බන්ධ වීවි. විශේෂුන් සමස් එව්යෝ. විශේෂණ සමාසයේ නම් වේ. කියන්නේ විජාතීය පදවලින් තොරව සමාන ලක්ෂණ ඇති විශේෂණයක් හා විශේෂයක් එක් කර ගැනීම තමයි විශේෂණ සමාසය හැටියට දක්වලා තියෙන්නේ. විජාතීය වස්තුන්ගෙන් තොරව සමජාතීය ලක්ෂණ ඇති විශේෂණයක් හා විශේෂයක් එක් කර ගැනීම තමයි විශේෂණ සමාසය හැටියට එතන කියලා තියෙන්නේ. කියන්නේ අර මම පැහැදිලි කරපු එක. විජාතීය වස්තුන් කියලා කියන්නේ වෙනත් ජාතීය වස්තුන් කියලා කියන්නේ මොකද්ද? විද්‍යා කියන්නේ වෙනත් ජාතීය වස්තුන්. ඒ කියන්නේ මේ විදිහේව ගන්න එපා කියලා කියන්නේ. මේ කියන්නේ එක වගේ පද නෙවෙයිනේ මේවා. ඒ වගේව ගන්න එපා. එක වගේ පද ගන්න කියලා කියනවා. මයි දරුවන්ට මේක ටිකක් සංකීර්ණ බව මම දන්නවා. ඒක හරියයි අභ්‍යාසයම කරද්දී. ඒ නිසා අපි ලියමු විශේෂණ සමාසය විශේෂුන් සමාස කියලා ලියන්න මාතෘකාවකුත් ඕනනම් විශේෂණ සමාසය කියලා ලියන්න මෙහෙම. කිසියම් විශේෂණ පදයක් පසුපදයක් සමග එක්කර ගලපා ගැනීම
විශේෂණ සමාසය ලෙසින් දැක්විය හැකිය. එහෙත් ඕනෑම විශේෂණ පදයක් පසුපදයක් සමග සමාස වීම මේ යටතට අයත් නොවේ. විශේෂණ සමාසයට අයත් වන්නේ ලිංගමය, වචනමය, විභක්තිමය වශයෙන් සමාන ලක්ෂණ ඇති පද දෙකක් සමාස වූහොත් පමණි. පද දෙකක් විශේෂණය හා විශේෂ ලෙස යෙදී සමාස වූහොත් පමණි. විශේෂණය හා විශේෂ ලෙස යෙදී සමාස වූහොත් පමණි. නිදසුනක් ලෙස රතුලේ හා සිංහලේ යන පද දැක්විය හැකිය. එම පද දෙකෙන් විශේෂණ සමාසයට අයත් වන්නේ රතුලේ යන පදය පමණි. ඊට හේතුව එම පදය රතු වූයේත් එමලේ වූයේත් රතු වූයේත් එමලේ වූයේත් යන සමාන ලක්ෂණ ඇති පද සමාන ලක්ෂණ ඇති පද සමාස වීමෙන් නිර්මාණය වී තිබීමයි. එහෙත් සිංහලේ යන පදය නිර්මාණය වී ඇත්තේ
සිංහයන්ගේ ලේ යන පදය සිංහයන්ගේ ලේ යන පදය සමාස වීමෙනි. එහිදී සිංහයන්ගේ යන පදය සම්බන්ධ විභක්තියටත් ලේ යන පදය ප්‍රථමා විභක්තියටත් අයත් වී ඇත. ඒ අනුව විභක්තිමය වශයෙන් වෙනස් විභක්තිමය වශයෙන් වෙනස් විශේෂණයක් හා විශේෂයක් එකට එක්වීම නිසා නිර්මාණය වී ඇති සිංහලේ යන පදය සිංහලේ යන පදය විශේෂණ සමාසයට අයත් නොවේ. අයත් නොවේ. අලුත් රුලකින් ලියන්න. සිදත් සංගරා කතුවරයා සිදත් සංගරා කතුවරයා විශේෂණ සමාසය විශේෂණ සමාසය හඳුන්වා ඇත්තේ මෙසේය. හඳුන්වා ඇත්තේ මෙසේය. පෙරලිකොමා ඇතුලේ විදෑවතින් තොර සමදෑවතට සමවත වෙසෙසා සබඳ සඳවත වෙසෙසා සබඳ සඳවත වෙසෙසුන් සමස් එව්යූ පෙරලිකම අහන්න. මේ සරල අර්ථය වන්නේ වෙනස් ජාතිය වස්තුන්ගෙන් තොරව වෙනස් ජාතිය වස්තුන්ගෙන් තොරව සමාන ලක්ෂණ ඇති
විශේෂණ පදයක් විශේෂ පදයක් සමග විශේෂ පදයක් සමග එක්කර ගලපා ගැනීම විශේෂණ සමාසය නම් වන බවයි විශේෂණ සමාසය නම් වන බවයි මේ අහන්නමයි දරුවනේ විශේෂණ සමාසය ප්‍රධාන වශයෙන් අපි කොටස් පහකට බෙදනවා. විශේෂණ සමාසය ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදනවා. ඒ තමයි විශේෂණ පූර්වපද විශේෂණ සමාසය දෙක විශේෂණ අපරපද සමහර අය කියන පරපද කියලා කියනවා සමහර අය කියන උත්තර පද කියලාත් කියනවා. උත්තර පද විශේෂණ සමාසය තුන උපමාන ඌරපද විශේෂණ සමාසය හතර උපමාන අපරපද එහෙම නැත්නම් උත්තරපද විශේෂණ සමාසය පහ සංඛ්‍යා පූර්වපද විශේෂණ සමාසය එනි මේ විදියට විශේෂණ සමාසයේ ප්‍රධාන කොටස් පහකට බෙදන්න පුළුවන්. ප්‍රධාන කොටස් පහක් තියෙනවා. විශේෂණ පූර්වපද විශේෂණ සමාසය, විශේෂණ අපරපද එහෙම නැත්නම් විශේෂණ උත්තරපද විශේෂණ සමාසය, උපමාන පූර්වපද විශේෂණ සමාසය, උපමාන අපරපද විශේෂණ සමාසය, සංඛ්‍යා පූර්වපද විශේෂණ සමාසය. ප්‍රධාන වශයෙන් කොටස් පහයි. මේ කොටස් පහ වෙන වෙනම අපි හදාරන්න ඕනි. වෙන වෙනම. ඉස්සෙල්ලා බලමු විශේෂණ පූර්වපද විශේෂණ සමාසය කියන්නේ මොකක්ද? විශේෂණ පූර්වපද විශේෂණ සමාසය යනුවෙන් අපි අදහස් කරන්නේ මොකක්ද? මොකක්ද අදහස් කරන්නේ? එහිදී අපි අදහස් කරනවා දරුවනේ කිසියම් විශේෂණ පදයක් පසුපදයක් එක සමාස වුණාම අන්නේ විශේෂණ පදේ ඉදිරියෙන් යෙදෙනවා නම් ඒ විශේෂණ පදේ ඉස්සරහින් යෙදෙනවා නම් ඒක අපි කියන විශේෂණ පූර්ව පද විශේෂ සමාසය කියලා. දැන් උදාහරණයක් ඇටියට කලුයේ එම ගඟ වූයේ කළු වෙලා තියෙන්නේ ගඟ වෙලා තියෙන්නේ දෙකම එකයි. සමාස වෙනවා කළු ගඟ කියලා. කළු ගඟ. ඒ විශේෂණ පූර්ව පදේ. මේ කළු කියන විශේෂණ පදේ මේ ගඟ ගැන විස්තර කරන විශේෂණ පදේ සමාස වුණාට පස්සේ ඉස්සරහින් යෙදෙන්නේ.
සමාස වුණාට පස්සේ ඉදිරියෙන් යෙදෙන තියෙන විශේෂණ පද ඉදිරියෙන් යෙදෙන නිසා විශේෂණ පූර්ව පද කියලා කියන්නේ. තා උදාහරණයක් මම ගන්න. තා උදාහරණයක් ගමු. කළු මොකද නැහැ සුදු ගමුකෝ. සුදු යේතෙම පූසා වූයේ සුදු පූසා සුදු පූසා සුදු වූයේතෙම පූසා වූයේ සුදු පූසා. තොර එතන සුදු කියන විශේෂණය සමාස වුණාට පස්සේ ඒ විශේෂණය ඉදිරියෙන් යෙදෙන්නේ මේ ඉස්සරහින් තියෙන. ඉදිරියෙන් යෙදෙන්නේ. තා උදාහරණයක් ගමු. දක්ෂ වූයේතෙම ළමයා වූයේ දක්ෂ ළමයා විශේෂණය තමයි දක්ෂ කියන එක සමාස වුණාට පස්සේ ඒ ඉදිරියෙන් යෙදෙන්නේ. ඒ ඉදිරියෙන් යෙදෙන්නේ. නලියමු මේම විශේෂණ සමාසය සිදුවන ආකාරය අනුව ප්‍රධාන කොටස් පහකට බෙදනු ලැබේ. ප්‍රධාන කොටස් පහකට බෙදනු ලැබේ. එනම් විශේෂණ පූර්ව පද විශේෂණ සමාසය එක විශේෂණ පූර්ව පද විශේෂණ සමාසය දෙක විශේෂණ අපර පද විශේෂණ සමාසය නැත්නම් විශේෂණ උත්තර පද කියලා කිව්වත් කමක් නැහැ. උත්තර පද විශේෂණ සමාසය තුන උපමාන පූර්ව පද විශේෂණ සමාසය උපමාන පූර්ව පද විශේෂණ සමාසය හතර උපමාන අපර පද විශේෂණ සමාසය මාන අපර පද විශේෂණ සමාසය පහ සංඛ්‍යා පූර්ව පද විශේෂණ සමාසය සංඛ්‍යා පූර්ව පද විශේෂණ සමාසය අනුමාතෘකාවක් ලියන්න විශේෂණ පූර්ව පද විශේෂණ සමාසය ඒ යටතේ ලියන්න කිසියම් විශේෂණ පදයක් පසුපදයක් සමග සමාස වූ කල එම විශේෂණ පදය පූර්වයෙන් යෙදේ නම් නැත්නම් පෙරින් යෙදේ නම්
පෙරින් යෙදේ නම් ඒ විශේෂණ පූර්වපද විශේෂණ සමාසය ලෙසින් දැක්විය හැකිය. ඒ විශේෂණ පූර්වපද විශේෂණ සමාසය ලෙසින් දැක්විය හැකිය. නිරසුන් කළු වූයේත් එම ගඟ වූයේත් කළු ගඟ කළු වූයේත් ගම ගඟ වූයේත් කළු ගඟ සුදු වූයේත් එම පූසා වූයේත් සුදු පූසා සුදු පූසා දක්ෂ වූයේත් එම ළමයා වූයේත් දක්ෂ ළමයා දක්ෂ ළමයා හරි ඊළඟට විශේෂණ අපරපද විශේෂණ සමාසය මොකක්ද එයින් අදහස් කරන්නේ? විශේෂණ අපරපද විශේෂණ සමාසය මොකක්ද අදහස් කරන්නේ? විශේෂණ අපරපද විශේෂණ සමාසය කියන්නේ මයි දරුවනේ යම් කිසි විශේෂණ පදයක් පසුපදයක සමාස වුණාම කිසියම් විශේෂණ පදයක් පසුපදයක් එක සමාස වුණාම එම විශේෂණ පදය පසු යෙදේ නම් පරව යෙදේ නම් පස්සෙන් යෙදේ නම් ඒ විශේෂණ අපරපද විශේෂණ සමාසය ලෙස දක්වන්න පුළුවන්. මම ඒක උදාහරණකින් ඔයාලට පැහැදිලි කරන්න. උදාහරණකින් කුමරු ඌයේත් එම සිදුහත් වූයේත් කුමරු වූයේත් එම සිදුහත් වූයේත් සිදුහත් කුමරු කුමරු වූයේත් එම සිදුහත් වූයේත් සිදුහත් කුමරු. එතෙන්දී ඔබට පේනවා කුමරු කියන්නේ විශේෂණය. සිදුවත් ගැන විස්තර වෙන සිදුවත් බෝසත්ද සිදුවත් රජුද සිදුවත් කුමාරයද නේද සිදුවත් තාපසයද මොකක්ද කියලා විස්තර වෙන්නේ මේ කුමරු කියන පදේ. කුමරු දැන් මේ මෙතන කියන්නේ සිදුවත් කුමරු ගැන. සමහරවිට සිදුවත් බෝසත් ගැනත් අපිට අහන්න ලැබෙනවා නේද? ඉතින් කියන්නේ සිදුවත් කුමරු. කුමරු වූයේත් එම සිදුවත් වූයේත් සිදුවත් කුමරු. කුමරු කියන්නේ විශේෂණ පදය. සිදුහත් පිළිබඳ විස්තර කරන පදය. ඒ සිදුහත් පිළිබඳ විස්තර කරන පදය සමාස වුණාට පස්සේ ඒ සමාස පදයේ තුල යෙදලා තියෙන පිටිපස්සෙන් සිදුහත්ට පස්සෙන් යෙදලා තියෙන විශේෂයට පස්සෙන් යෙදලා තියෙන. ඒ වගේ පද අයිති වෙන්නේ විශේෂණ උත්තර පද සමාසයට. එමෙ නැත්නම් විශේෂණ අපර පද සමාසයට. තා උදාහරණයක් ගන්න. රජ වූයේත් එම බිම්බිසාර වූයේත් බිම්බිසාර රජ බිම්බිසාර රජ විශේෂණ පදේ පිටිපස්සෙන් යෙදලා තියෙන්නේ. විශේෂණේ තියෙන පස්සෙන් සමාස වුණාට පස්සේ පසුව යෙදලා තියෙන්නේ. පරව යෙදලා තියෙන්නේ. ඒ නිසා ඒ විශේෂණ අපර පද සමාසයටයි තිබේ. විශේෂණ උත්තර පද සමාසයට එමෙ නැත්නම් අපි කියනවා විශේෂණ උත්තර පද සමාසයටයි තිබේ. නේද? ජනපති ඌයේත් එම
සිරිසේන වූයේත් සිරිසේන ගිය සැරේ මේ සැරේ නන්දසේන නේද? ජනපති වූයේත් එම සිරිසේන වූයේත් සිරිසේන ජනපති. නම් මේ ප්‍රශ්නයක් නෑ. ඒක නම ගැන කවුරුත් ඇවෙන්න ඕනේ නෑ. නම කියන්නේ පුද්ගලයෙක් අඳුර ගන්න තියෙන කාරණයක්. දැන් සමහර අය කැමති නෑ ජනාධිපතිනේ සිරිසේනී කියනවට. නේද? සමහර අය කැමති නෑ ජනාධිපතිනේ නන්දසේනී කියනවට. ඉතින් තියෙන නම කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නෑනේ. ඒක අපේ නමනේ නේද? මොකද ලැජ්ජ වෙන්නේ? හරි. හරි. මෙතන සිරිසේන ජනපති කියන පදේ පස්සේ දීලා තියෙනවා. පිටිපස්සේ. ලියන්න මේ. ලියන්න. විශේෂණ අපර පද විශේෂණ සමාසය කියලා. විශේෂණ අපර පද විශේෂණ සමාසය කියලා ලියන්න. කිසියම් විශේෂණ පදයක් පසු පදයක් සමග වෙනත් පදයක් සමග වෙනත් පදයක් සමග සමාස වූ පසු එම විශේෂණ පදය පරවයේදේ නම් නැත්නම් පසුවයේදේ නම් ඒ විශේෂණ අපරපද විශේෂණ සමාසය ලෙසින් අපරපද විශේෂණ සමාසය ලෙසින් දැක්විය හැකිය. නිදසුන් ලෙස කුමරු වූයේත්ම සිදුවත් වූයේත් සිදුවත් කුමරු රජ වූයේත් එම බිම්බිසාර වූයේත් බිම්බිසාර රජ ජනපති වූයේත් එම මහින්ද වූයේත් මහින්ද ජනපති ඊළඟට ඔයාලා මාතෘකාවක් ලියන්න. උපමාන පූර්වපද විශේෂණ සමාසය. උපමාන පූර්වපද විශේෂණ සමාසය. උපමාන පූර්වපද විශේෂණ සමාසය. මොකදෙන් අදහස් කරන්නේ? උපමාන පූර්වපද විශේෂණ සමාසය කියලා අදහස් කරන්නේ මොකද්ද? කිසියම් උපමාවාචී පදයක්. දැන් කලින් කිව්වාගේ විශේෂණ පද නෙමෙයි. උපමාවාචී පද කියන්නේ යම් දෙයක් ගැන විස්තර කිරීම සඳහා බැහැරින් ගන්න පදයක්. යම් කිසි පදයක් ගැන වැඩිදුරට පැහැදිලි කිරීම සඳහා බැහැරින් ඒ ගන්න ඊට සමාන කරන පදයකට අපි කියන උපමාවාචී පදයක් කියලා. උදාහරණයක් ලෙස ඔයාගේ මූණ හරි ලස්සනයි.
ඒ මූණ ගැන මට කියන්න ඕනේ. මම කියන ඔයාගේ මූණ හඳක් වගේ කියලා. හඳක් වගේ. දැන් ඔයාගේ මූණ ලස්සනයි, සෞම්‍යයි, ආකර්ශනීයයි නේද? මේ ඔක්කොම ගැන කියන්න මං ගත්තේ පිටතින් ගත්ත මොකක්ද? හඳක් වගේ. ඒක ලස්සනයි, ආකර්ශනීයයි, සෞම්‍යයි, සිව්මැලි. මේ ඔක්කොම කිය ඉන්න ඕනේ නැහැ. හඳක් වගේ කියන උපමාවෙන් කිය. ඒක උපමාවක්. අනේ වැනි උපමාවාචී පදයක් පසුපදයක් එක සමාස කළාම ඒ උපමාවාචී පදය පෙරින් යෙදෙනවා නම් ඒ සමාස පදයේ තුල උපමාවාචී පදේ පෙරින් යෙදෙනවා නම් අපි කියන එකට උපමාන පූර්ව පද විශේෂණ සමාසය කියලා. උදාහරණයක් ලෙස කිරිවැනි දත් හරිම සුදු පාටයි නේද? කිරි වගේ. කිරිවැනි දත්. කිරිදත්. නේද? ඔයාගේ හිත හරි දැඩි. හරිම දැඩි. පොඩ්ඩක්වත් උණු වෙන්නේ නෑනේ. ගලක් වගේ හිතක් ඔයාට තියෙන්නේ. ගලක් වගේ හිත. ගල් හිත. ආගිනාව හරි ලස්සනයි. ආගිනාව දැක්කම ආසයි. අපි කියන එකට මලක් වගේ හිනාව. මල්ලිනාව. මේ හැමතැනම අර කිරිවැනි ගලක් වගේ මලක් වගේ මේ සමාස වුණාට පස්සේ ඒ උපමාවාචී පද ඉදිරියෙන් යෙදලා තියෙන්නේ. ඒ උපමාවාචී පද තියෙන සමාස පද ඉස්සරහයි. මෙතන තිබුණේ උපමාවාචී පද සමාස පදයේ තුල තියෙන ඉදිරියේ. ඒ නිසා ඒ උපමාන පූර්ව පද විශේෂ සමාසය කියලා කියන්නේ. ලියන්න මෙහෙම. කිසියම් උපමාවාචී පදයක් පසුපදයක් සමග සමාස කළ කල්හි එම උපමාවාචී පදය පූර්වයෙන් යෙදේ නම් ඒ විශේෂණ ඒ උපමාන පූර්ව පද විශේෂණ සමාසය ලෙසින් දැක්විය හැකිය. නිදසුන් කියලා කිරිවැනි දත් කිරිදත් ඒ කිරි කියන පදේ ටිකක් ඇඳලා තියාගන්න. එතකොට ඔයාලට මතක් වෙයි උපමාචී පද ඒක කියලා. ගලක් වගේ හිත ගල් කියන පදේ ටිකක් ඇඳලා තියාගන්න. මලක් වගේ හිනාව මල් හිනාව මලක් කියන පදේ ටික ඇඳලා තියාගන්න. මල් කියන පදේ ටික ඇඳලා තියාගන්න.
ඔයාලගේ සමාස ටියුට් එකේ මගේ ඇස නොකටුණු පුංචි වැරද්දක් වෙලා තියෙනවා. ඒක තමයි උපමාන පූර්වපද විශේෂණ සමාසය කියන එකට සටහන තියෙන උපමාන උත්තර පදයකින්. ඒ කියන්නේ අර එක කොටසක් අතෑරලා සම්පූර්ණයෙන්ම. එක කොටසක් අතෑරලා තිනවා. නිසා ටියුට් එකේ ඔය කොටස ලියා ගන්න ඔයාලා ඔය උපමාන පූර්වපද විශේෂ සමාසයට තියෙන සටහන හා හැඳින්වීමයි උදාහරණ ටිකයි ලියා ගන්න. මොකද එතන දීලා තියෙන හැඳින්වීම වැරදීමකින් අනිත් එක දීලා තියෙනවා. මම ඊළඟට කියන්න යන හදන එක. ලියන්න ඔබ මාතෘකාවක් උපමාන උත්තර පද විශේෂණ සමාසය. ඔබ මාතෘකාවක් ලියන්න උපමාන උත්තර පද විශේෂණ සමාසය. නැත්නම් උපමාන අපර පද විශේෂණ සමාසය. අපර පද අපර පද විශේෂණ සමාසය. මොකද උපමාන අපර පද විශේෂ සමාසය කියලා කියන්නේ? කිසියම් උපමාවාචී පදයක් පසුපදයක් සමග සමාස කළාට පස්සේ ඒ උපමාවාචී පදය පස්සෙන් යෙදෙනවා නම් අනිත් නාමයට වඩා පිටුපස්සෙන් යෙදෙනවා නම් අපි කියන එකට උපමාන අපර පද එහෙම නැත්නම් උපමාන උත්තර පද විශේෂණ සමාසය කියලා. උදාහරණයක් ලෙස සිංහෙකු වැනි නරයා සමාසෙනෝ නරසිංහ කියලා. නරසිංහ මේ සිංහෙකු කියන උපමාවාචී පදේ සමාස වුණාට පස්සේ මෙතන පිටිපස්සේ යෙදිලා තියෙන්නේ. පිටිපස්සේ දෙවොලක් වැනි හදවත දෙවොලක් වැනි හදවත සමාසෙනෝ හද දෙවොල කියලා. හද දෙවොල කියලා. හද දෙවොල. දෙවොලක් වැනි හදවත හද දෙවොල. ඒ දෙවොල කියන උපමාවාචී පදයේ සමාස පදයේ තුල තියෙන පිටිපස්සේ පසුවේ යෙදලා තියෙන්නේ. පස්සෙන් යෙදලා තියෙන්නේ. පසුවේ යෙදලා තියෙන්නේ. ගින්නක් වැනි දුක දුක්ගින්න අර උපමාවාචී පදයේ පිටිපස්සේ යෙදලා තියෙන්නේ. සාගරයක් වැනි සංසාරය සංසාර සාගරය සාගරයක් වැනි සංසාරයේ සංසාර සාගරය සාගරය කියන පදේ පිටිපස්සේ යෙදලා තියෙන්නේ. සාගරය කියන පදේ. සයුරක් වැනි සසර සසර සයුර සයුර කියන පදේ පිටිපස්සෙන් යෙදලා තියෙන්නේ. තඹරක් වැනි පාදයේ පා තඹර තඹර කියන පදය පසුව යෙදලා තියෙන්නේ. ඒ විදියට උපමාවාචී පදයක් පසුව යෙදෙනවා නම් අපි කියනකට උපමාන උත්තර පද විශේෂණ සමාසය කියලා. ලියන්න මේ. ලියන්න. කිසියම් උපමාවාචී පදයක් කිසියම් උපමාවාචී පදයක් පසුවේද නාමයක් සමග පසුවේද නාමයක් සමග එක්කර ගලපාගත් කල්හි එම උපමාවාචී පදය පසුවේදේ නම්
එය උපමාන උත්තර පද විශේෂණ සමාසය ලෙසින් උපමාන උත්තර පද විශේෂණ සමාසය ලෙසින් දැක්විය හැකිය. දැක්විය හැකිය. නිදසුන් කියලා සිංහයෙක් වැනි නරයා සිංහයෙක් වෙන් නරයා නරසිංහ දෙවොලක් වැනි හදවත හද දෙවොල දෙවොලක් වැනි හදවත හද දෙවොල ගින්නක් වැනි දුක් දුක්ගින්න ගින්නක් වැනි දුක දුක්ගින්න දුක්ගින්න ඊළඟට ලියන්න ඔයාලා සංඛ්‍යා පූර්ව පද විශේෂණ සමාසය සංඛ්‍යා පූර්ව පද විශේෂණ සමාසය සංඛ්‍යා පූර්ව පද විශේෂණ සමාසය මොකද අදහස් කරන්නේ කිසියම් සංඛ්‍යාවාචී පදයක් සංඛ්‍යාවාචී පද 1 2 3 4 5 6 7 8 9 10 සංඛ්‍යාවාචී පදනේ එවැනි සංඛ්‍යාවාචී පදයක් පසුව යෙදෙන නාමයක් සමග එක්කර ගලපා ගැනීමට අපි නේද එමෙසේ ගලපාගත් කල්හි වෙනත් නාමයක් සමග එක්කර ගලපාගත් කල්හි එම සංඛ්‍යාවාචී පදය ඉදිරියෙන් යෙදෙනවා නම් ඉස්සරහින් යෙදෙනවා නම් අපි කියන එක සංඛ්‍යා පූර්ව පද විශේෂණ සමාසය කියලා. සංඛ්‍යා පූර්ව පද විශේෂණ සමාසය කියලා. දැන් උදාහරණයක් ලෙස රුවන් තුන තෙරුවන් ඒ තුන කියන සංඛ්‍යාවාචී පදේ සමාස වුණාට පස්සේ මේ ඉදිරියෙන් යෙදලා තියෙන්නේ. ඉස්සරහින් යෙදෙන්නේ. සිල් පහ පන්සිල් පහ කියන සංඛ්‍යාවාචී පදේ සමාස වුණාට පස්සේ මෙතන ඉදිරියෙන් යෙදලා තියෙන්නේ. ඉදිරියෙන් යෙදලා තියෙන්නේ. ඉස්සරහින් යෙදෙන්නේ. රාජ ධර්ම 10 දස රාජ ධර්මය රාජ ධර්ම 10 දස රාජ ධර්මය දස කියන සංඛ්‍යාවාචී පදය ඉදිරියෙන් යෙදලා තියෙනවා. අපි ලියමු. කිසියම් සංඛ්‍යාවාචී පදයක් පසුපදයක් සමග සමාස වූ කල්හි එම නැත්නම් වෙනත් නාමයක් සමග සමාස වූ කල්හි වෙනත් නාමයක් සමග සමාස වූ කල්හි එම සංඛ්‍යාවාචී පදය පූර්වයෙන් යෙදේ නම් පූර්වයෙන් යෙදේ නැත්නම් පෙරින් යෙදේ නම් එය
සංඛ්‍යා පූර්ව පද විශේෂණ සමාසය ලෙසින් සංඛ්‍යා පූර්ව පද විශේෂණ සමාසය ලෙසින් දැක්විය හැකිය. දැක්විය හැකිය. නිදසුන් රුවන්තුන තෙරුවන් පාරමිතා 10 නැත්නම් රාජධර්ම 10 දසරාජ ධර්ම රාජධර්ම 10 දසරාජ ධර්ම දසරාජ ධර්ම සිල් 8 අටසිල් නැත්නම් සිල් 5 පන්සිල් සිල් 5 පන්සිල් සිල් 5 පන්සිල් ආන දරුවනේ මෙතෙන්දී දැන් හැම එකේම තිබුණ ඉස්සරහක් හා පස්සක් විශේෂණ පූර්ව පද විශේෂණ අපර පද උපමාන පූර්ව පද උපමාන අපර පද සංඛ්‍යා පූර්ව පද තියෙනවා සංඛ්‍යා අපර පද කියලා එකක් අපිට සාම්ප්‍රදායික ව්‍යාකරණය තුල හම්බෙන්නේ අර විශේෂණ පූර්ව පද විශේෂණ අපර පද කියලා තිබුණට උපමාන පූර්ව පද උපමාන අපර පද කියලා තිබුණට සංඛ්‍යා පූර්ව පද තියෙනවා සංඛ්‍යා අපර පද කියලා එකක් නැහැ. එහෙනම් සංඛ්‍යා අපර පද විශේෂණ සමාසය කියන එක අපි අත්හැරලා යනවාද? ඒක අපිට අත්හැරලා යන්නත් බෑ. සාම්ප්‍රදායික ව්‍යාකරණය තුල නොතිබුණාට අපිට පේන භාෂා ව්‍යවහාරය තුල සමහර වෙලාවට සංඛ්‍යාවාචී පදයේ සමාස කළාට පස්සේ ඉදිරියෙන් යෙදෙන්නේ නැහැ. පස්සෙන් යෙදෙන අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට බිත්ති 4 සමාස කළාට පස්සේ බිත්ති 4ම තමයි හතර බිත්ති කියලා කියන්නේ නේ අපි. බිත්ති 4 නේද? බිත්ති 4 උඩුගම් ප්‍රදේශයේ තියෙන ගෙවල් 20 කියලා එක. ඒ ගම්මානෙට කියන නම ගෙවල් 20. ඒකට සමාසුනෙන් පස්සේ ගෙවල් 20. ගෙවල් 20. 20 ගෙවල් කියලා කියන්නේ. නේද? එහෙම තැන් තියෙනවා. ඒ නිසා සංඛ්‍යා පූර්ව පද වගේම සංඛ්‍යා අපර පදක් තියෙන බව මතක තියාගෙන ඉන්න ඕනේ විශේෂ කාරණයක් හැටියට. අපි ලියමු මෙහෙම අලුත් රුලකින්. සංඛ්‍යා පූර්ව පද විශේෂණ සමාසය පිළිබඳව සාම්ප්‍රදායික ව්‍යාකරණය තුල කරුණු සඳහන් වුවද සංඛ්‍යා අපර පද විශේෂණ සමාසයක් පිළිබඳව සංඛ්‍යා අපර පද විශේෂණ සමාසයක් පිළිබඳව සාම්ප්‍රදායික ව්‍යාකරණයේ සඳහන් නොවේ. නැත්තම් සඳහන් නොවේ කියලා සාම්ප්‍රදායික ව්‍යාකරණය කියලා කලින් පටන් ගත්තනේ අපි. සඳහන් නොවේ.
සංඛ්‍යා අපරපද විසමාසයක් පිළිබඳ සඳහන් නොවේ. එහෙත් සංඛ්‍යාවාචී පද පරව යෙදෙන අවස්ථාද නැත්නම් පසුව යෙදෙන අවස්ථාද භාෂා ව්‍යවහාරය තුල දැකිය හැකිය නිදසුන් කියලා නිදසුන් බිත්ති හතර ඒ විදිහටම ලියන බිත්ති හතර කියලාම ගෙවල් 20 ඒ විදිහටම ලියන ගෙවල් 20 කියලාම රත්නත්‍රය ත්‍ර කියන සංඛ්‍යාවාචී පදයෙන් එක පිටිපස්සෙන් යෙදෙන්නේ සංඛ්‍යාවාචී අර්ථයන්නේ දෙන්නේ ස්ත්‍ර මේ රත්නත්‍රය කාලත්‍රය එහෙම යෙදෙනවා සමාස පාඩමේ තවත් සමාස ප්‍රභේදයක් අවසන් දැන් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ ව්‍යාකරණ පාඩම් කීපයකුත් විශේෂයෙන් ඔයාලා විතරක් නෙවෙයි ඉලෙව කරන ළමයින්ගේ පොදු යහපත උදෙසා මගේ නමින් නිර්මාණය කළ තියෙන YouTube channel එකට දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ විශේෂයෙන් සමාස පාඩම ඉදිරියේදී කොටස් වශයෙන් සමාස ප්‍රභේදයේ හැටි ප්‍රභේද ලෙස ඒ YouTube channel එකට දාන්න මම උත්සාහ කරනවා. ඒ නිසා මගේ නමින් තියෙන YouTube channel එක ඔබ subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට යම් කොටස් අමතක වුණොත් සමාස කොටස් අමතක වුණොත් නැවත විභාග කිට්ටුවේ ඒක බලන්න පුළුවන්. ඒ නිසා ඔයාලේ මගේ නමින් තියෙන YouTube channel එකට ගිහිල්ලා ඒක ඔයාලා සම්බන්ධ කරගන්න ඔබට දිගට බලන්න පුළුවන් වෙන විදියට. අනේ හැම වීඩියෝ එකක්ම දාන්න නැහැ YouTube එකට. ඔයාලට අවශ්‍යයි වැදගත් කියලා හිතන වීඩියෝ කීපයක් පෙරත් දැන් තුලත් කරලා තියෙනවා. ඒ නිසා ඒකට ඔයාලත් සම්බන්ධ වෙන්න. එතකොට ඔයාලට විවේකී වෙලාවකදී බලන්න පුළුවන්. පාඩම් කරනවට වඩා මෙහෙන් බැලුවෙන් පස්සේ ඔළුවට වදින ප්‍රමාණය වැඩි. පොත දිහා දවතාවක් බලන් ඉන්නවට වඩා ඔළුවට වදින ප්‍රමාණය වැඩි. ඒ නිසා එහෙම ප්‍රයෝජනයක් ගන්න එක. හරි. උසස් පෙළ සිංහල අජිත් වික්‍රමාරච්චි පුරා සිව්වසරක් ගාලු දිසාවේ දිස්ත්‍රික් ප්‍රථමයා සමගින් වැඩිම සිසු පිරිසක් නීති පීඨයට විශ්වවිද්‍යාලයට යොමු කළ ගාල්ලේ එකම සිංහල පන්තිය ඉලක්කයක් ඇති දරුවන්ගේ සිංහල පන්තිය උසස් පෙළ සිංහල අජිත් වික්‍රමාරච්චි